ස්ක්‍රීන් එක පේනවනේ. මම ප්‍රශ්නයක් අහා හිටියා. දැන් අපි අනිවාර්යෙන් ටේබල් එකකට ප්‍රයිමරි කී එකක් දාන්න ඕන. එහෙම නීතියක් තියෙනවා. එතකොට මේ ප්‍රයිමරි කී එක දාන්න ඕන කරන්නේ දෙපාරක් එන්ටර් නොවෙන එකම data එක දෙපාරක් වදින්නේ නැති කොලම් එකකට. එතකොට ID කියන එක දෙපාරක් වදින්නේ නැහැ තමයි. හැබැයි අපිට බැරිද NIC කියන එකට දාන්න. NIC කියන එක දෙපාරක් වදින්නේ නැහැ. පුළුවන් නේ සර්. පුළුවන් කියලා හිතෙනවා නේද? හැබැයි ප්‍රයිමරි කී කියන ෆීල්ඩ් එක ඒ කොලම් එක හිස්ව තියෙන්නත් බෑ. හිස්ව තියෙන්නත් බෑ. දැන් බලන්න මේ ID කියන එක නම් හිස් වෙන්නේ නැහැ. 1 2 3 4 කියලා කොහොමත් එනවමයි. හැබැයි මේ බලන්න NIC සමහරුන්ගේ අපිට නැහැනේ. ඒ නිසා ඒවා හිස්ව තියෙන්න පුළුවන්. ඒ නිසා NIC කියන එකට මෙතන ප්‍රයිමරි කී එක දුන්නොත් එහෙම අපිට මෙන්න මෙයාගේ data එක දාන්න බැරුව යනවා. බාර ගන්න නැහැ. පැහැදිලිද මම කියන එක? මෙයාගේ ඔව් සර්. 11 වෙනි එක දාන්නත් බෑ, පළවෙනි එක දාන්නත් බෑ. හරි? ඒ කියන්නේ null values accept කරන්නේ නැහැ primary key field එකට. හරි. ඕව තමයි ප්‍රශ්න විදිහට එන්නේ. primary key එක තිබෙන field එකට null value. එහෙම නැත්නම් his empty cell එකක් පැවතිය හැකිද? එතකොට දැනගෙන ඉන්න ඕන උත්තරේ බෑ කියලා. බහුවර්ණ වලට එන්න පුළුවන් නේ. right. එතකොට මතක තියාගන්න ඒක. ඒ නිසා මම මේ primary key එක දැනට දෙන්නේ ID කියන එකට. හැබැයි මෙහෙමයි. NIC කියන එක අනිවාර්යයෙන්ම අපි ෆෝම් එකක් පුරවලා තොරතුරු ලබා ගන්නවා නම් NIC කියන එක අනිවාර්යයෙන්ම තිබිය යුතුයි කියලා කියනවා නම් අන්න ඒ අවස්ථාවේදී අපිට NIC කියන එකට primary key එක දාන්න පුළුවන්. හරි. NIC කියන එකක් නැත්තම් අපි මේ ෆෝම් එක බාර ගන්න නැහැ. වැරදි කියලා අපි නැවත එයාට දෙනවා අනිවාර්යයෙන්ම හැඳුනුපත් අංකයක් තිබිය යුතුයි කියලා. උදාහරණයක් ගන්නකො බැංකුවක ගිණුමක් විවෘත කරන්න යනකොට අපිට අනිවාර්යෙන් දැන් අවුරුදු 18ට වැඩි නම් NIC නම්බර එකක් ඉල්ලනවනේ. එතකොට එයාලට පුළුවන් එයාලගේ database එකේ primary key එක හැටියට NIC කියන එකට primary key එක දාගන්න. ඒක ඒ සිටුේෂන් එක අනුව තමයි වෙනස් වෙන්නේ. අපේ මේකෙදි NIC කියන එකට primary key එක දැම්මුත් වැරද්දක් එනවා ඉස්සරහට. එහෙනම් database එකක් හදනකොට ඒ වාගේ තත්ත්වයන් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. නමට දාන්න පුළුවන් primary key එක. එහෙම. බෑ නේ සර්. ඔව් නමට දාන්නත් බෑ මොකද එකම නමින් දෙන්නෙක් ඉන්න පුළුවන් නේ. එකම නමින් දෙන්නෙක් ඉන්න පුළුවන් ඒත් බෑ. ඇඩ්‍රස් එකට දාන්නත් බෑ. එකම ඇඩ්‍රස් එකේ දෙන්නෙක් ඉන්න පුළුවන්. ජෙන්ඩර් එකට කොහොමද බෑ. 90 අංකෙට දැම්මම 90 අංකයට විතරයි දාන්න පුළුවන්. ID කියන එකට විතරයි. මෙතනදී වෙන අවස්ථාවකදී ඊට අදාළව දාන්න පුළුවන් වෙයි. හරි. එහෙනම් ඔන්න අපි ස්ට්‍රක්චර් එක හදලා ඉවරයි. දැන් ඒක මම සේව් කරනවා. දැන් අපි මේකේ view කරලා බලමු. මෙන්න තියෙනවා අපේ table එක access වල හැදිච්ච. හරි. මෙන්න මේක තමයි table එක. දැන් අපි ඔන්න මම නමක් enter කරනවා. මේ නම මම අරගෙන copy කරලා paste කරන්නම්කෝ. type කරනවා වෙනුවට. හරි. ENT name කියන එකට ඔන්න paste කරා. enter කරා. right. එහෙනම් address එකට පනිනවා cursor එක. ඒකෝර අපිට එතන type කරන්න පුළුවන්. ID කියන එක මම type කරේ නෑ. ඒක එයා auto ගත්තා. ඊට පස්සේ ඊළඟට address එක ගන්නවා. ඇත්තටම මේ database එකක් හදනකොට මෙන්න මේ කමාව තියෙනවනේ. මෙන්න මේක වෙනම address line 1 කියලා ගන්න ඕනේ. මේක address line 2 කියලා ගන්න ඕනේ. මේක address line 3 කියලා ගන්න ඕනේ. මේක address line 4 කියලා ගන්න ඕනේ. address එක කඩලා ගන්න මේ විදිහට. මෙතන උනත් ගන්න පුළුවන් initials කියලා වෙනම db ad ඒකලා initials කියලා වෙනම field එකක් හදන්න පුළුවන්.
පුළුවන් තරම් data කුඩා කෑලි වලට කඩලා තමයි database එකකට දාගන්න ඕනේ. එතකොට තමයි process කරන්න ලේසි. දැන් මොකද මෙතන යාය 13 කියලා තියෙනවා. අපිට යාය 13 කියන අය විතරක් තෝරලා දෙන්න කියලා කිව්වහම එයා ඒක ටක් ගාලා කරලා දෙන්න පුළුවන් වෙන්නේ. අපි යාය 13 එතකොට නම්බර මෙන්න මේක මේ ටික ඒ සෙට් එක එක ලිස්ට් එකකට එක කොලම් එකකට දාලා තිබ්බා. දැන් කමන්නේ දැන් මම මේ ඇඩ්‍රස් එක මේ විදිහටම ගන්නම්. කොපි කරා මෙතනට පේස්ට් කරනවා. හරි ජෙන්ඩර් එක බලන්න මෙන්න. ෆීමේල්. ඔන්න එක තමයි මම කරේ ඉස්සෙල්ලා. තේරුණාද? මෙතන දැන් මම නැත්තම් ෆීමේල් කියලා ටයිප් කරන්න ඕනේ. දැන් ටයිප් කරන්න ඕනේ නැහැ. ඒත් මේකේ තව වාසියක් තියෙනවා. දැන් බැරි වෙලාවත් ෆීමේල් කියලා ටයිප් කරද්දී අපි අතින් ඊ අකුර වැදුන්නේ නැහැ. වැදුන්නේ නැති උනට පස්සේ අපි පස්සේ ෆිල්ටර් කරනකොට මෙයාගේ රෙකෝඩ් එකේ එන්නේ නැහැ. අන්න ඒ වැරද්ද වීම වළක්වා ගන්නත් පුළුවන් මේ විදිහට අර lookup wizard කියලා ගිහිල්ලා අපව මම ඒක පෙන්වන්න gender කියන එකේ lookup wizard එකට ගිහිල්ලා තමයි අපි කරේ. මෙන්න මෙතනට ගිහිල්ලා තමයි අපි මේ දෙක දැම්මේ. මතකයිනේ. ඒතර ඒකට ගිහිල්ලා මෙතන lookup කියන එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති row source කියන එකේ මේ male මෙතන inverted comma ඇතුලේ male ඊළඟට colon ඊළඟට female. අන්න ඕක තමයි පෙන්වන්නේ. දැන් බැරි වෙලාවක් අපි මෙතෙන්ට වෙන එකක් දාමු තව එකක් අද කියලා දාන්න. අද. ඕකත් පෙන්වනවා දැන් අතන. You must first save the table. Yes. මේ පේනව නේද? male female අද පස්සේ edit කරන්න පුළුවන් එතන. හරි එතකොට මෙයාගේ NIC එකත් මම copy කරලා ගන්නවා. NIC එක නෑනේ. හරි එහෙනම් මේක දාන්න බෑ. right මෙතනින් ඊළඟ එකට ගියා. ඊළඟ එකේදී ඊළඟ නම copy කරලා ගන්නවා. right click copy. මෙතනට paste. right. ID කියන එක නිකම්ම දෙක වුණා කියලා පේනව නේද? ඒක නිසා තමයි ID auto increment කියලා තියෙන්නේ. නේ? auto number එතන තියෙනවා. ඒක general එකේ field properties වල මෙතන increment කියලා තියෙන්නේ. එකින් එක යා වැඩි කරගන්නවා. අපේ අනුදැනුමකින් තොරව. right. ඊළඟ එකත් මම copy කරලා ගන්නවා. copy paste. මෙතන මෙයාද මේල්ද ෆීමේල්ද කියලා මෙතන දාලා නැහැ. NIC එක ගමු. copy paste. right. ඔය විදිහට යන්න පුළුවන්. හරි ඔතන දෙනකල් තේරුණාද? පැහැදිලිද? පැහැදිලි. හරි. දැන් මෙතන 27ක් තියෙනවනේ data. මේ 27 එකින් එක ටයිප් කරන්න ගියත් වෙලා යන හින්දා මම මේ ටික ඔක්කොම මෙහෙම highlight කරලා copy කරලා මෙතනට paste කරගන්නවා. paste. You are about to paste 24 records. Yes. And are you sure? කියලා අහනවා. ඉතින් yes කියලා දෙන්න. 26යි. 26යි. 26ද තියෙන්නේ. 27යි. හරි. මෙතන 7 8 9 10 11 12 මෙතන 23 කියලා ඉලක්කමක් නෑ මේ. දැක්කද වැරද්ද? ඉතින් මේ වර්ඩ් වල එහෙම වැරදිත් වෙනවනේ. නමුත් මෙතන බලන්න ඒ වැරද්ද උනේ නෑ. 23 කියලා එයා එකක් හදාගත්තා 26යි තියෙන රෙකෝඩ් ඇත්තටම. right මෙන්න අපේ database එක දැන් හරි. database එකේ table එක හරිද? දැන් මේ table එක මෙහෙම තියාගත්තත් එකයි Excel වල මෙහෙම තිබ්බත් එකයි Word වල මෙහෙම තිබ්බත් එකයි. එකයි කියලා මම අදහස් කරේ ඒව අතර ලොකු වෙනසක් නැහැ.
ඒ කියන්නේ අපි මේ data වලට කරන්න තියෙන දේවල් කරන්න නම් අපි මේවා හොඳට ඉගෙන ගන්න ඕනේ. නමුත් මම කියවනේ කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුටත් මේකට data enter කරන්න සහ ඒවා බලා ගන්න පුළුවන් වෙන්නේ අපි මේක හදන්නේ කියලා. right. දැන් කෙනෙකුට කිව්වොත් එහෙනම් මේකට data 1000ක් විතර දාන්න කියලා. එයාට boring. මොකද මේක නිකන් Excel sheet එකක් වගේ එකින් එක type කරගෙන මෙහෙම යන්න ඕනේ. හරි අනිත් එක දැන් හොයන්න ගියොත් එහෙම data එකක් ටිකක් අමාරුයි. නමුත් මෙතන මම data එක filter කරගන්න හැටි දැන් කියලා දෙන්නම්. ඔන්න බලන්න අපිට මට ඕනේ යාය 13 කට්ටිය කී දෙනෙක් ඉන්නවද කියලා හොයන්න. right. එතකොට කරන්නේ මේ table එක තුල මේ කරන්නේ. එතකොට ඒක highlight කරලා මෙන්න මෙතන තියෙනවා home menu එකේ selection කියන එකේ තියෙනවා option හතරක් අපිට. මෙතන තියෙනවා මේ column එක begins with යාය 13. begins යා 13 යාය 13 කියන එකෙන් පටන් ගන්න රෙකෝඩ් ටික හොයලා දෙන්න කියලා කියනවා. ඊට පස්සේ මෙතන තියෙනවා does not begin. ඒ කියන්නේ යාය 13 කියන එක අඩං යාය 13 කියන එකෙන් පටන් ගන්නෙ නැති රෙකෝඩ් ටික විතරක් පෙන්වන්නේ. මෙතන තියෙන contains යාය 13 කියන එක මේ කොලම් එකේ ඕනම තැනක තියෙනවා නම් අන්න ඒ රෙකෝඩ් ටික පෙන්වන්නේ. ඊට පස්සේ does not contain යාය 13 යාය 13 කියන එක මේ කොලම් එකේ කොහේ හරි තැනක නැති ඒවා විතරක් පෙන්වනවා. අපි බලමු ඔය හතර ටෙස්ට් කරලා දැන්. මුලින්ම begins with යාය 13. right. එක්කෙනා ඉන්නේ. හරි පැහැදිලිද? ඊට පස්සේ මේ ෆිල්ටර් එකකින් අපි අයින් වෙන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා ෆිල්ටර්ඩ් කියලා මේ ක්ලික් කරාට පස්සේ ආපහු ඔක්කොම පෙන්වනවා. ඊට පස්සේ සිලෙක්ෂන් කියලා මේක highlight කරා සිලෙක්ෂන් ගියා does not begin යාය 13 කියන එකෙන් පටන් ගන්න නැති ටික විතරක් පෙන්වන්නේ. හරිනේ. එතකොට අරක අයින් වුණා. ඉතුරු ටික ඔක්කොම පෙන්වනවා. පළවෙනි රෙකෝඩ් එක අයින් වුණා. දෙවෙනි එකේ ඉඳලා ඔක්කොම යාය 13 පටන් ගන්නව නෙමෙයි. දැන් මම මෙතනින් ෆිල්ටර්ඩ් කියන එක අයින් කරාට මෙතනිනුත් පුළුවන් අයින් කරන්න. toggle filter. ෆිල්ටර් කරලා තියෙන data වලින් ඒ කියන්නේ මේ ෆිල්ටර් එකකින් අයින් වෙන්න නම් toggle filter කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන filtered කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. toggle filter කියන එක පාවිච්චි වන්නේ කුමන දෙයක් සඳහාද කියලා අහන්න පුළුවන් ප්‍රශ්නයක් නේ. right. එතකොට මොකක්ද දෙන්න ඕන උත්තරේ? ෆිල්ටර් කර තිබෙන يعني ලියන්න තිබ්බොත් සිදු කළ ෆිල්ටර් එකකින් ඉවත් වීම සඳහා. ඒක තමයි උත්තරේ වෙන්නේ. හරි. එතකොට toggle filter කරා. ආපහු යාය 13 highlight කරනවා. selection contains යාය 13. කොහේ හරි යාය 13 තියෙනවා නම් ඒත් එච්චරයි තියෙන්නේ නේ. toggle filter. ඊට පස්සේ ආපහු select කරමු. does not contain යාය 13. කොහොමද යාය 13 අනිත් ඒ වගේ නේ. ඕක තව ටිකක් පැහැදිලි වෙන්න මම තව එකක් අපි කරමු. සිල්වලා කී දෙනෙක් ඉන්නවද බලමුද මේකේ. right සිල්වා කියන එක highlight කරා selection ගියා contain සිල්වා ඒකෙත් එක්කෙනා ඉන්නේ. ඉතින් බලමු. හරි. නමුත් ඒකම කියලා තියෙන වචනේ තියෙන රෙකෝඩ්ස් ටික මොකද බලමු. selection contains නමුත් ඒකම. නමුත් ඒකම කියන තියෙන රෙකෝඩ් තියෙනවා 5ක්. හරි. එතකොට toggle filter. තව එකක් බලමු. යාය කියලා තියෙන වචනේ තියෙන ඒවා. මේක යාය කියලා තියෙනවා. selection එකේ contains යාය. යාය කියන වචනේ තියෙන රෙකෝඩ්ස් තියෙනවා 16ක්.
හරි. එතකොට යාය කියන වචනේ තියෙන රෙකෝඩ් 16 අතරේ මේල් කට්ටිය කී දෙනෙක් ඉන්නවද? එතකොට දැන් අපිට පුළුවන් මේල් කියන එක highlight කරා එතනින් දුන්න contains mail. මේල් කියලා දුන්නාම වෙන්නේ මේල් ෆීමේල් දෙකම එනවා. මොකද ෆීමේල් කියන එක ඇතුළේ මේල් කියලා තියෙනවනේ. ඒ නිසා අපි දෙන්න ඕනේ equal male කියන එක. දැන් එහෙනම් මේ යාය කියලා තියෙන රෙකෝඩ් අතරේ මේල් කට්ටිය මෙච්චරක් ඉන්නවා. මේ මේල් කට්ටිය අතරේ හැඳුනුම්පත් අංකය 77න් පටන් ගන්න අය කී දෙනෙක් ඉන්නවද? Selection begins with 77. Right. ඔන්න ඔය විදිහට data filter කරන්න පුළුවන් access වල. දැන් බලන්න යාය 6 මේල් අය ඉන්නවා 1977 ඉපදිච්ච අය. මේ වගේ data එකක් අපිට ගන්න පුළුවන්. හැබැයි ඔය වැඩේ මේ Word වල කරගන්න බෑ. Excel වලත් ඕක කරන්න ඔය වැඩේ කරන්න පුළුවන් Excel වලත් උදේ. ඊට වඩා ටිකක් අමාරුයි. right toggle filter. හරි. එහෙමනම් ඔන්න ඔය ඔතෙන් දෙනකල් තේරුණාද? data ටිකක් දාලා data ටික filter කරගන්නේ කොහොමද කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න උතන. හරි මම හිතනවා එහෙනම් ඒ ටික පැහැදිලි ඇති කියලා. අපි ඔය කරේ table එකක් හදලා ඒකට data ටික enter කරලා table view එකේ ඉද්දි ඒ ටික කොහොමද අපිට ඕන විදිහට ෆිල්ටර් කරගන්න කියලා. දැන් හිතන්න ඔෆිස් එකේ මේ වගේ ලොකු database එකක් තියෙනවා නම් අපිට පුළුවන් දැන් අපිට අපෙන් ඉල්ලනවා නම් තොරතුරු 1977 ඉපදිච්ච අයගේ ලිස්ට් එක එවන්න. ඒකෝර අපි කරන්නේ selection ගියා begins with 77 දෙන්නයි ඉන්නේ. අපිට කිව්වොත් එහෙම 1900 කොහොමද ආයි තියෙන්නේ 78 ඉපදිච්ච අය ඉන්නවද බලමු. selection 78 එක්කෙනා ඉන්නේ. ඉතින් ඔය විදිහට ෆිල්ටර් කරලා අපිට ටග් ගාලා print out එකක් අරන් දෙන්න පුළුවන්. ඒතර අංගම කට්ටිය කී දෙනෙක් ඉන්නවද? contains අංගම. මෙච්චරක් ඉන්නව අංගම. ඒතර අංගමේ ඉන්න අයගේ ලිස්ට් එකක් දෙන්න කිව්වොත් අපිට ටග් ගාලා print out එකක් මේකෙන් අරන් දෙන්න පුළුවන්. file print preview එකක් බලමු. print preview අංගමේ ඉන්න සෙට් එකේ print එකක් අරන් දෙන්න පුළුවන් ටග් ගාලා අපිට. ඉතින් database එකක් තියෙනවා නම් අපිට ඇත්තටම වැඩ කරන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. තොරතුරු පිළිබඳ ප්‍රශ්නයක් නෑ. හරි. එහෙමනම් දැන් මේ මම කිව්වා මේ විදිහට data enter කරන එක හරි කරදරයි කියලා. ගොඩාක් data තියද්දි මේක access වල මේක open කරගෙන නිකන් දන්නේ නැති කෙනෙකුට අපි data enter කරන්න බාර දෙනකොට මේ වැඩේ කරන්න බෑ. හරි. මෙන්න මේ වෙනුවට අපි හදනවා form එකක්. create ගිහිල්ලා form කියන එකට ගිහිල්ලා මෙතන ඕනනම් form එක හදන ක්‍රම ගණනාවක් තියෙනවා. එතකොට ලේසිම විදිහ තමයි මේ table මම close කරන්න. මේ table එක select කරලා තියද්දි මේ form කියන උඩ click කිරීම. click කරපු ගමන් මෙන්න form එක හැදලා ඉවරයි. හරි form එක හැදලා ඉවරයි. අන්න එක click එකයි. close කරනවා මම ඒක save කරන්නේ. create ගියා form. එතකොට අර table එක අනුසාරයෙන් මෙයා ටග් ගාලා form එක හදලා දෙනවා. මේ form එකේ මේ තියෙන data මේ තියෙන එක record එකක්. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ set එක. ඒ set එකම තමයි මේ තියෙන්නේ මෙතන.
එක රෙකෝඩ් එකක් නේ. රෙකෝඩ් එකෙන් රෙකෝඩ් එකට අපිට යන්න පුළුවන් මේ විදිහට. මෙහෙම. හරිනේ. ඉතින් මෙතන අපිට දැන් data අලුතෙන් enter කරන්න පුළුවන් මෙතනට. කොහොමද? මෙන්න මෙතන තියෙනවා new blank record කියලා. එතනට ගියා. මෙතන නම දුන්නා. සමන් පෙරේරා අපි දෙමු යාය 15 රාජාන් ගනේ ජෙන්ඩර් එක මෙතනින් සිලෙක්ට් කරනවා. සමන් පෙරේරා මේල් NIC එක දෙනවා මෙතනින් 1978යි මෙහෙම දෙනවා. එතනින් එහාට ටයිප් කරන්න උත්සාහ කරාට ටයිප් වෙන්නේ නැහැ. මට හේතුව කියන්නේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12යි ටයිප් වෙන්නේ. ඇයි ටයිප් වෙන්නේ නැත්තේ එතනින් එහාට? දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි 10යි 11යි 12යි. තව කොච්චර එබුවත් ටයිප් වෙන්නේ අංක 12 දීලා තියෙන හින්දාද එහෙම? ඔව් අපි ඉස්සෙල්ලා ඩිසයින් කරන වෙලාවේදී මේ ටේබල් එක ඩිසයින් කරනකොට එතන අපි දුන්න මතකද NIC කියන එකට ප්‍රොපර්ටි වල ගිහිල්ලා ෆීල්ඩ් සයිස් එක 12යි කියලා. ඒ නිසා තමයි ඒක ඉලක්කම් 12ට වඩා ටයිප් කරන්න දෙන්නේ නැත්තේ. දැන් මෙතන නමත් අපිට බලමු. අපි 35 නේ දුන්නේ. බලන්න එතනින් එහාට ඒ ටයිප් වෙන්නේ නැහැ. එහෙමනම් බැරි වෙලාවත් මේ නමක් තිබ්බොත් එහෙම අකුරු 36ක දාන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක හරියට ප්ලෑන් කරලා දෙන්න ඕනේ. රයිට් ඔන්න මේ රෙකෝඩ් එක දැම්මම මේ ෆෝම් එකෙන් ටයිප් කරේ. දැන් කෙනෙකුට අර ටේබල් එකේ ටයිප් කරනවට වැඩිය මේ ෆෝම් එකට ටයිප් කරන එක ලේසි නැද්ද? නේද? අන්න ඒකයි අපි ලේසි. ඒ නිසා තමයි මේ ෆෝම් එක දෙන්නේ. දැන් මේ ෆෝම් එක මම සේව් කරනවා. name list form කියලා මම සේව් කරන්නේ. okay right. දැන් මේ ටයිප් කරපු එක 27 වෙනි රෙකෝඩ් එක සමන් පෙරේරා කියන නම තියෙන රෙකෝඩ් එක කොහාටද ගියේ? කොහෙද ඒක තියෙන්නේ දැන්? බෑක් ගිහිල්ලා නැවත ආවොත් ඒක තියෙනවා. දැන් ඒක තියෙන්නේ කොහෙද? මේ රෙකෝඩ්ස් ටික දැන් තියෙන්නේ කොහෙද? මේක පෙන්වන්න කොහෙද තැනක මේක තියෙන්නේ ඉතින්? මේ රෙකෝඩ් ටික තියෙන්නේ මෙන්න මේ ටේබල් එකේ. නේද? දැන් මේ ටේබල් එකේ තියෙන රෙකෝඩ් තමයි මේකේ ඇතුලෙන් පෙන්වන්නේ. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ වෙන කිසි ඔබ්ජෙක්ට් එකක් හදන්න කලින් ටේබල් ඔබ්ජෙක්ට් එකක් මේ ඇක්සස් වල තියෙන්න ඕන කියලා. දැන් පැහැදිලි නේද? ඒක එහෙම මේ ඇයි කියලා. ඔව් සර්. එතකොට දැන් බලන්න මම අන්තිමට අර ෆෝම් එක ඇතුලෙන් දාපු එකත් මෙතනට ඇවිල්ලා මේ සමන් පෙරේරා. හරි. අපි මෙතනින් ටයිප් කරමු එකක් දැන්. කමල් හේරත් කියලා එකක් ටයිප් කරමු. රාජාංගනය එයා මෙතන සිලෙක්ට් කරමු මේල්. මෙතනින් NIC එකක් මොකක් හරි දෙන්න. දීලා එන්ටර් කරා. දැන් බලමු ෆෝම් එකට ගිහිල්ලා. ෆෝම් එකේ අන්තිම රෙකෝඩ් එක බලමු. හරිද? කමල් හේරත්. එතන ඉන්නවා. ඒ කියන්නේ මේ ටේබල් එකේ තියෙන data ටික අපිට ෆෝම් එකෙන් දැන් පෙන්නනවා. ඒක දැන් පැහැදිලි. ෆෝම් එකේ ඇතුලෙන් එන්ටර් කරන data ටික ටේබල් එකට යනවා. නේද? ඒක හරි. ඒකත් පැහැදිලි. හරි.
මේ ෆෝම් එකට තව පොඩි මොඩිෆිකේෂන් එකක් මම දැන් කරනවා. මොකද්ද? දැන් බලන්න මේකේ මේ අපි රෙකෝඩ් එකට යන්න මෙතන මේ පල්ලෙහාට ඇවිල්ලා බොහොම අමාරුවෙන් මේ පොඩි බටන් වලින් ක්ලික් කරලා යන්න ඕනේ. නමුත් මේක ඊට වඩා තව ලේසි කරන්න පුළුවන්. අපි ප්‍රෝග්‍රෑම් එක හදනවා නම් යූසර්ට හැකිතා ලේසි වෙන්න ඕනේ. රයිට්. අපිට පුළුවන් නම් මේ next බටන් එක මේ හරියට දාගන්න. හරි. කොහොමද කියලා ඒක කොහොමද කරන්න කියලා මම කියලා දෙන්නම්. දැන් මේකෙදි දැන් මේ අපි ඉන්නේ ෆෝම් එකේ view කියන කියන්නේ ෆෝම් එකේ view කියන මෝඩ් එකේ ඉන්නේ. මේක ඩිසයින් කරන්න නම් දැන් අර වගේ බටන් එකක් දාන්න නම් මේ අපි යන්න ඩිසයින් view එකට. එතකොට මෙතන home කියන එකේ තියෙනවා ඩිසයින් view කියලා. ගියාම මෙන්න මේ විදිහට අපිට ෆෝම් එක ඩිසයින් කරන්න පුළුවන්. එතකොට මේවා අපිට මේ විදිහට කුඩා කරන්න පුළුවන්. ලස්සන කරන්න පුළුවන් ෆෝම් එක තවදුරටත්. හරි. නමට ID එක වෙනස් වෙනවා. මේක layout එක remove කරලා නම නම තියෙන ID කියන ෆීල්ඩ් එකට එච්චර ඕනේ නැහැ දිග. නමට පොඩ්ඩනේ ඕනේ මේ විදිහට ඇඩ්‍රස් කියන එක එකක් තිබ්බා. ජෙන්ඩර් කියන එකට එච්චර ඕනෙම නැහැ. මේල් ෆීමේල් කියලා විතරනේ තියෙන්නේ. NIC එකට ඕන කරන්නේ 10යි. කොහොමද? මේ විදිහට ෆෝම් එක කුඩා කරන්න පුළුවන්. ඒකෝරනේ name list කියන එකත් අපිට ඕන සිංහලෙන් ටයිප් කරන්න පුළුවන්. නාම ලේඛ. ඊට පස්සේ මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ කලර් එක අපිට වෙනස් කරන්න පුළුවන්. රයිට් ක්ලික් කරලා අපිට කැමති වර්ණයක් දාගන්න පුළුවන්. මේ විදිහට. උඩේකට වෙනම පාටක් දාගන්න පුළුවන්. ඉතින් යූසර්ට පුළුවන් තරම් මේක ඒ කියන්නේ එයාගේ ප්‍රියමනාප කරලා ඒ විදිහට කරලා දෙන්න ඕනේ. අපි දැන් මේක බලමු මේ විදිහට. මේ තියෙන්නේ දැන් මේ අපි දැන් ඔය කරපු වෙනස් කරමු. දැන් මම හදන්නේ ලොකු බටන් එකක් දාලා දෙන්න යූසර්ට next කරන්න සහ back යන්න. බලා ගන්න කොහොමද කරන්න කියලා. මේ බටන් දාන්න තියෙන මේ ඩිසයින් කියන මෙනු එකේ. මෙන්න මෙතන තියෙනවා control කියන එකේ text box තියෙනවා label button යනාදී වශයෙන් control ගොඩාක් තියෙනවා. මම දාන්න යන බටන් එකක් නිසා මම මේ බටන් කියන එක උඩ ක්ලික් කරලා මෙතන ක්ලික් කරනවා මේ බටන් එක දාන්න ඕන තැන. එතකොට මට මතකයි මේක මේ පළවෙනි දවසේ මම මේ කියලා දුන්නේ මේ දෙවෙනි වතාවට කරන්නේ. එතකොට මෙතන තියෙනවා මේ බටන් එක ක්ලික් කරාම සිද්ධ වෙන්න ඕන දේවල් මොනවද කියලා. actions ටික මේ තියෙන්නේ. මෙන්න මේ actions ටික. එතකොට අපිට ඇත්තටම මේ බටන් එක ක්ලික් කරාට පස්සේ සිද්ධ වෙන්න ඕන දේ තමයි ඊළඟ රෙකෝඩ් එකට යන එක. එහෙනම් මෙතන තියෙන action මෙතන තියෙනවා මේ action categorize කරලා. record navigation කියන එකේ තමයි ඔය next record එකට යන්න කියලා තියෙන්නේ. මේ තියෙන go to next record. ඒක එහෙම මේ ක්ලික් කරලා මම next කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඒක අකුරු වලින් තියෙන්න ඕනද මේ බටන් එක උඩ picture එකකින් තියෙන්න ඕනද? හරි මම picture එකකින් දෙනවා. next මෙතන මෙහෙමම command 10 කියලා මේක තියෙන්නේ finish කරනවා. දැන් ඔයාලට පේනවා ඇති බටන් එකක් මේ විදිහට අපිට හම්බ වෙනවා. දැන් බලමු අපි view කරලා. දැන් user ලේසි නේද? මෙතනට එන්න ඕනේ. නොදන්න කෙනෙකුට උනත් මේ බටන් එක දැක්කහම තේරෙනවා යන්න ඕනේ මේකෙන්
මේකෙන් දකුණු පැත්තට යන්න පුළුවන් රෙකෝඩ් වල. හැබැයි දැන් ආපහු එන්නත් එපයි එහෙනම් නේද? එහෙනම් අපි යූසර් දාලා දෙන්න ඕනේ ආපහු එන්න තව බටන් එකක්. ඒකත් ඒ විදිහම තමයි. මේක ටිකක් මෙහෙන් දාලා ආපහු බටන් එකට ගිහිල්ලා මෙතනින් තෝරන්න ඕනේ මොකද්ද අපි කියන්න බලන්න. ආපහු එන්න අවශ්‍ය කරන බටන් එක මොකද්ද? මේ තෝරන්න ඕනේ මොකද්ද? අපි next නේ කරේ. එහෙනම් previous. Go to previous record. දැන් මෙන්න මේක next කරගෙන යන්න තියෙන්නේ. කිසි අවුලක් නැහැ. හරි. එහෙනම් දැන් view කරලා බලමු. එහාට යන්නත් පුළුවන් මෙහාට යන්නත් පුළුවන්. right? එහෙනම් අලුතෙන් date එකක් දැන් enter කරන්න බටන් එකක් දාමු. ඒ යන්න එන්න විතරනේ පුළුවන්. අලුතෙන් data enter කරන්න බෑ. අපි ඒකට බටන් එකක් දාලා දෙමු. මේක save කරමු. design view ගිහිල්ලා ආපහු බටන් එකක් දානවා. new record. ඒක තියෙන record operation කියන මේ category එකේ add new record. next මෙතන දෙනවා add record කියලා මම. මේ කියන්නේ text එකක් විදිහට දෙනවා බටන් එක උඩ. next finish. එතකොට add record කියලා එනවා. දැන් බලමු. දැන් මෙහෙම යනවා ඕනම තැනක ඉඳලා add record කියලා කිව්වහම අපිට අලුතෙන් record එකක් දාන්න පුළුවන්. ent name සිංහලෙන් ගහමු කමන්නේ. company address එක රාජාංගරේ. gender එක female. nic එක මොකක් හරි ගහමු. right. ඒ record එක හරි. දැන් මේ තියෙන company තියෙන්නේ නේද? දැන් ඔන්න user friendly මේක දැන්. මේ වගේ පල්ලෙහාට ගිහිල්ලා එහෙම හොයන්න දෙයක් නැහැ. දැන් ඉතින් මේක දැන් කෙනෙකුට මේ data ටික enter කරලා දෙන්න කිව්වොත් කිසිම දෙයක් නොකිය වුණත් මේක ඕපන් කරලා දුන්නාම එයාට පුළුවන් මේ වැඩේ කරන්න. ඉතින් මෙන්න මේවා තමයි database එකක් හදුවට පස්සේ අපිට ලැබෙන ලේසි පහසුකම්. user friendly තියෙනවා. right. මම හිතන්නේ මෙතෙන් වෙනකල් තේරෙන්න ඇති මම මේ කරගෙන ආපු ටික. අපි කරේ මෙන්න මේ data ටික දාන්න පුළුවන් වෙන්න table එකක structure එකක් හදලා මේ විදිහට structure එකක් හදලා ඒකේ data type ටික define කරලා ඊට පස්සේ මේකේ තියෙන data ටික අපි enter කරා. ඒ data enter කිරීම තවදුරටත් පහසු වෙන්න අපි මේ විදිහට form එකක් හදාගත්තා. මේ form එකට අපි buttons දාලා තව ටිකක් ඒක user friendly කරා. right. ඉතින් form එකයි table එක කියන object දෙකක් දැන් තියෙනවා. හරි. දැන් ඔයාලට විභාගයට එන්න ඉඩ තියෙන එකක් දැන් මම මේ කියලා දෙන්න හදන්නේ. ඒ තමයි query. හරි. query කියලා කියන්නේ ඔයාලා අහලා තියෙන audit query එහෙම. audit query කියන්නේ විමසීමක්. audit එකෙන් අපෙන් කරන විමසීමක්. ඒ වගේම තමයි අපි කරනවා access වල විමසීමක්. access වලින් අපි විමසනවා මෙන්න මේ වගේ data තියෙනවද කියලා. කොහොමද කරන්නේ? right. ඔන්න අපි object දෙකක් හදාගත්තා. ඔය query කියලා කියන්නේ ඔය වගේ විමසුමක්. එතකොට query කියලා කියන්නේ object එකක්. ඒ object එක අපි හදාගන්නවා
create කියන එකට ගිහිල්ලා create කියන එකේ මෙන්න මෙතන තියෙනවා query wizard query design කියලා එකයි macro කියලා තියෙනවා ඒකට මම අද යන්නේ නැහැ query design කියලා තියෙනවා මෙතන right query design එකට යනවා query design එකට ගියාම මෙන්න මෙහෙම එකක් තියෙනවා මෙතන තියෙන show table කියලා window එකක් ආවා මේ window එකේ තියෙනවා tables queries both කියලා පහලින් තියෙනවා යම් කිසි window එකක් තව තියෙනවා එතකොට මෙතන මේ පෙන්වන්නේ බලන්න name list කියන table එක තමයි පෙන්වන්නේ tables කියන තැන. තව table තිබ්බනම් මෙතන ඒ table list එකම පෙන්වනවා. එතකොට අපි මේ query කරන්නේ මොන table එකෙන්ද කියන එක මෙයාට කියන්න ඕනේ. එතකොට ඒක කියන්නේ මෙතන add කියන button එක උඩ click කරලා ඒ table එක මෙතනට add කරගන්න. මේ තමයි query එක සකස් කිරීම සඳහා අපිට ලබා දීලා තියෙන interface එක. window එක. right. එතකොට දැන් මම හදන්නේ මේල් කියලා තියෙන අය සියලුම දෙනා වෙනම ටේබල් එකකට ගන්නත් ෆීමේල් කියලා තියෙන සියලුම දෙනා වෙනම ටේබල් එකකට ගන්නත් සහ ඒ වගේම තමයි අනාගතයේදී ෆීමේල් කියලා ටයිප් කරන සෑම රෙකෝඩ් එකක්ම අපි මේ හදන ෆීමේල් කියන එකෙන් තමයි පෙන්වන්නේ ෆීමේල් කියන එකට යන්නේ ඒ වගේම තමයි අනාගතයේදී අපි එන්ටර් කරන සෑම රෙකෝඩ් එකක්ම මේල් කියලා තියෙනවා මේල් කියන query එකකින් පෙන්වනවා ඒක ඇතුළට එයා ගන්නවා ඔක්කොම තියෙන මේ ටේබල් එකේ හැබැයි අපේ query එක ඇතුළටත් එයාලා ඒව අරගෙන වෙන් කරලා අපිට පෙන්වලා දෙනවා අපි බලමු කරන්නේ කොහොමද කියලා අන්න ඕක කරනකොට පොඩි කීවර්ඩ් වගේක් අපි දෙන්න ඕනේ අන්න ඒ ටික තමයි විභාගයට ඔයාලගෙන් අහනවා නම් අහන්න මෙන්න මෙහෙම හදාගන්නම්. දැන් මේ තියෙන්නේ මේ ටේබල් එකේ අපි හදපු ෆීල්ඩ්ස් ටික. බලන්න ID, ENT name, address, gender, NIC. ඒ ටිකම තමයි මෙතනත් පෙන්නන්නේ. මම මේ ටික මෙන්න මේ තරු ලකුණ ඔබනවා. sorry. මේක ඇදගෙන ඇවිල්ලා මෙතනට දානවා. ඒතොර ID